හදන්නේ මූලික පොත් සම්බන්ධව. හරි. අපි මේකට සමාන පදයක් කියනවා උපයෝගී පොත් කියලා. හරි. මොනවද මේ මූලික පොත්? නැත්නම් මොනවද මේ උපයෝගී පොත් කියන්නේ? හරි. අපි කතා කරා ඔයගොල්ලෝ පන්තියට මුල්ම දවසේ ඒ මුල් දවස් කිහිපෙයි අර ව්‍යාපාරයක අමගුවා ගෙදර තියෙන ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් වල වියදම කීයද කියලා මම හිතුවා මාස ගානක නේද? ඒතර ඔයගොල්ලෝ හදුවා අර බෝරුවක් හදලා නේ. ඔයගොල්ලෝ හදුවා මුලින්ම ජල බිල් ටික එකතුව ගන්න ඕන. ඊට පස්සේ විදුලි ටික ගන්න ඕන. දුරකථන ටික ගන්න ඕන. මාස ටික ජනවාරි ඉඳන් ජූලි වෙනකන් තිබුණා. මාස ටික කොහොම ගියා නේ. හරි. ඊට පස්සේ වියදම් වල එකතුව ගත්තා. ඒ එකතුව තමයි අදාළ ගුරුතුමාට ලබා දෙන්න ඕන කියලා කතා කරේ. හරි. හරි. ඊට පස්සේ මේ කතා කරා මේක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා. ඒතර ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා කතා කරාම අපි කිව්ව මුලින්ම මොකද්ද රැස් කරගන්න ඕන? බිල්පත් ටික රැස් කරගත යුතුයි. නේ? බිල්පත් ටික රැස් කිරීම කරන්න ඕන. ඊට පස්සේ ඒ රැස් කරන බිල්පත් ටික උනා කරන්න ඕන. වාර්තා කිරීම කරන්න ඕන. කොහේ හරි පොලේක ලියා ගන්න ඕන. ඒ ලියන ගමන් මොකද කරන්නේ? ඒ ටික අපි වර්ග කරනවා. මේ ජාති තුනකට වර්ග කර කර තමයි ලියාගෙන යන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? සාරාංශ කිරීම කරා. සාරාංශ කිරීම කියලා කියන්නේ මොකද්ද? මේවයේ එකතුව ලබා ගත්තා. ඊට පස්සේ ඒක එකතුව ලබා ගත්තා. අපිට තව කාරණා දෙකක් තියෙනවා විශ්ලේෂණය සහ අර්ථකථනය කිරීම කියලා. මේ දෙක දැන් අදාළ වෙන්නේ නැහැ කියලා. ඒක ඔන්රෙඩි කරලා තමයි අදාළ පාර්ශ්වයට මේක ලබා දෙන්න ඕනේ කියලා ලොකු chart එකක් අපි කතා කරේ. හරිද? හරි. එතකොට බිල්පත් ටික රැස් කරගන්න ඕන. අපි ඔකට කිව්වා මොකක් කියලාද? අපි ඔකට කිව්වා ගනුදෙනුව හඳුනා ගැනීම හා මැනීම කියලා. මොකද්ද මේ ගනුදෙනුව හඳුනා ගැනීම හා මැනීම කියලා කතා කරේ? විදුලි බිල දැක්කම මතක් වෙනවා මොකද්ද? මේ විදුලි වියදම. නේද? විදුලි බිල දැක්කම අපිට වියදම මතක් වෙන්නේ නේද? හරි? DSI බිලක් දැක්කම මතක් වෙනවා. DSI එකේ බිලක් දැක්කම මතක් වෙනවා මොකද්ද? පාවහන් වියදම. බස් ටිකට් එකක් දැක්කම මතක් වෙනවා ගමන් වියදම. වතුර බිල දැක්කම මතක් වෙනවා ජල වියදම. එහෙනම් බිල්පත දැක්කම මතක් තේරෙනවා ගනුදෙනුව මොකද්ද? සහ බිලේ ගහලා තියෙනවා ඒක කීයද කියලා. හඳුනා ගැනීම සහ මැනීම. එහෙනම් අපිට සිද්ධ වෙනවා මුලින්ම වෙච්ච ඒ ගිණුම් කාල පරිච්ඡේදයට අදාළව යම් කිසි නිශ්චිත ගිණුම් කාල පරිච්ඡේදයට අදාළව වෙච්ච ගනුදෙනුව සිද්ධි ටික අංකයකට මොනා කරගන්න සිද්ධ වෙනවද? රැස් කරගන්න සිද්ධ වෙනවා. අපි ඒකට කියනවා ගනුදෙනුව හඳුනා ගැනීම සහ මැනීම කියලා. හරිනේ? හරි. එතන ඕගොල්ලෝට එක කරන්න නැහැ. ඕගොල්ලෝ ව්‍යාපාරයක් නෙවෙයි. ඒතර ඕගොල්ලෝට දෙන්නේ ගණන් හදන්න. එහෙනම් ඕගොල්ලෝට මේ රැස් කිරීම කියන කාර්යය කරන්න දෙයක් නැහැ. ඕගොල්ලෝට එක හම්බ වෙනවා රැස් කරන්න. එහෙනම් ඕගොල්ලෝ පටන් ගන්නෙ මෙන්න මෙතක් කියන පොතක් කියලා. වාර්තා කිරීමේ සිට තමයි පටන් ගන්න කියලා ඔයගොල්ලෝ කොහෙද මේක ලියන්නේ? හරි. ඒතර වාර්තා කරන්නේ කොහෙද? සහ වර්ග කරන්නේ කොහෙද? මේ දෙකම එකම වෙලේ සිද්ධ උනේ. වාර්තා කරලා වර්ග කරන ස්ථානයට අපි කියනවා කොහේ කියලාද? පුනා කියලාද? මූලික පොත් කියලා. හරි. ඒ කියන්නේ වෙන වෙනම පොත් තියෙනවා මේවා වාර්තා කරලා වර්ග කරන්න. අපි කතා කරමු මොනවද ඒ තියෙන පොත් කියලා. හරි. එතකොට ඔයගොල්ලෝ දැන් සමීකරණ පාඩම කතා කරලා තියෙන්නේ. සමීකරණ පාඩමෙන් මම පොඩි අභ්‍යාසයක් දුන්නා ගෲප් එකට මොකක් කරන්න කියලාද? ව්‍යාපාරික වෙච්ච සිද්ධ වෙච්ච ගනුදෙනු හා සිද්ධි ටික මම කිව්වා ප්‍රධාන කොටස් තුනකට වර්ග කරන්න කියලා. වෙච්ච ගනුදෙනු හා සිද්ධි ටික ප්‍රධාන කොටස් තුනකට වර්ග කරන්න කියලා කිව්වා. මම කොහොමද මුදලට වෙච්ච ගනුදෙනු වර්ග කරන්න? කොටස් දෙකකට මුදල් ලැබීම් ඒවා මොනවද? මුදල් ගෙවීම ඒවා මොනවද? ණයට වෙච්ච ගනුදෙනු ටික ලියාගෙන යන්න. ඒ දෙකටම අදාළ නොවන වෙච්ච ගනුදෙනු ටික වෙනත් කියලා ලියාගෙන යන්න කියලා. හරිනේ? හරි. එතකොට මේ වෙච්ච ගනුදෙනු හා සිද්ධි නම් මේක අපිට දැන් කතා කරලා තියෙන ගනුදෙනු හා සිද්ධි ප්‍රධාන කොටස් තුනකට අපිට වර්ග කරගන්න පුළුවන්. එකක් තමයි මුදලට වෙලා තියෙනවා. අනිත් එක තමයි ණයට වෙලා තියෙනවා. අනිත් එක මුදලටත් නොවන ණයටත් නොවන වෙනත් දේවල් සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට මොකද්ද? ෂෙයා. බොල් ණය දැනට ඇති වෙයි. හරිනේ? සල්ලි වලින් ඇවිල්ලත් නැහැ, සල්ලි වලින් ගිහිල්ලත් නැහැ, ණයට වෙන්නේ නැහැ. නමුත් ෂෙයා කියලා ගන්න දෙනවා අපිට හම්බ වුණා.
පැහැදිලිද? හරි. මේ වගේ කරුණු ටිකකුත් තිබුණා. හරි. එතකොට ණයට වෙච්ච ගනුදෙනු මම දැන් අර chart එකෙන් දාලා විකුණේ ලියන්න කියලා. නමුත් ණයට වෙච්ච ගනුදෙනු ප්‍රධාන කොටස් දෙකකට අපිට වර්ග කරන්න පුළුවන්. එතන මම එන්නම් මෙතනට ඇවිල්ලා උනාට පස්සේ. හරි. එතන ව්‍යාපාරයක මුදලට වෙන ගනුදෙනු වාර්තා කරන්න කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. එකක් සල්ලි එනම ව්‍යාපාරයේ ලාච්චුවට, අනිත් එක ව්යාපාරයේ ලාච්චුවෙන් සල්ලි යනවා. පැහැදිලිද? එතන ලාච්චුවට සල්ලි එනකොට මුදල් මොනවා වෙනවද? මුදල් වැඩි වෙනවා. සල්ලි යනකොට මුදල් මොනවා වෙනවද? මුදල් අඩු වෙනවා. පැහැදිලිද? හරිනේ. හරි. එතකොට ව්‍යාපාරයක් කරන වැඩේ තමයි මේ මුදලට වෙන ගනුදෙනු ටික. ඒක කොටස් දෙකකට හඳුනගෙන ඒ දෙක ලියන්න වෙන වෙනම පොත් දෙකක් හදා ගන්නවා. වෙන වෙනම පොත් දෙකක් හදා ගන්නවා. ඒ පොත් දෙකට කියනවා මේකට කියනවා මුදල් ලැබීම් ජර්නලය කියලා. මොකක්ද කියන්නේ? මුදල් ලැබීම් ජර්නලය. මුදල් ගෙවීම් ලියන්න කොටක් ගන්නවා. ඒකට කියනවා මුදල් ගෙවීම් ජර්නලය කියලා. මුදල් ලැබීම් ජර්නලයයි මුදල් ගෙවීම් ජර්නලයයි. පැහැදිලිද? හරි. මම සාරාංශයක් පස්සේ පැහැදිලි කරනවා. මේක තව ටිකක් මේක වඩා හොඳට තේරෙයි. හරි. එතන ව්‍යාපාරයේ ණයට වෙන ගනුදෙනු ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ හිතන්නේ ඇති එහෙනම් ණයට ගැනුම් සහ ණයට විකුණුම් වෙන්නේ නැති. ණයට භාණ්ඩ ගැනීම සහ ණයට විකිණීම වෙන්නේ නැති. නෑ. ඒක නෙවෙයි. මොන උදාහරණයක් කියන්න හදන්න. ඔන්න ව්‍යාපාරයක් තියෙනවා. මේ ව්‍යාපාරය අයිස්ක්‍රීම් විකුණන ව්‍යාපාරයක් කියලා අපි හිතමු. එතන මේ ව්‍යාපාරයේ එක පැත්තකින් භාණ්ඩ ගන්නවා. අනිත් පැත්තේ මේ ගන්න භාණ්ඩ මොනවා කරනවද? විකුණනවා. හරියට එක පැත්තකින් භාණ්ඩ ගන්නවා අනිත් පැත්තෙන් භාණ්ඩ විකුණනවා. ඕක තමයි ව්‍යාපාරය කරන්නේ. එතන අයිස්ක්‍රීම් ව්‍යාපාරය මොනවද ගන්නවද? අයිස්ක්‍රීම් ව්‍යාපාරය ගන්නවද මොනවද? අයිස්ක්‍රීම් ව්‍යාපාරය ගන්න ඕන අයිස්ක්‍රීම් ගන්න ඕන. ඊට පස්සේ දීම බට ගන්න ඕන. හරි නේද? ඊට පස්සේ ෆුඩ් සලාඩ් මොනවා හරි දානවා නම් ඒවා ගන්න ඕන. ඊට පස්සේ ඔය වගේ දේවල් ටිකක් ගන්න ඕන. ඒතර ඔය ගන්න දේවල් ටික අයිස්ක්‍රීම් අරගෙන ඔය හදලා කරලා මොකද කරන්නේ? මිනිස්සුන්ට විකුණලා දානවා. හරිද? ඒක තමයි ව්‍යාපාරේ ප්‍රධානම කටයුත්ත නේද? හැබැයි ව්‍යාපාරයට ඕන වෙනවා මේ අයිස්ක්‍රීම් දාලා තියන්න මොකද්ද? ෆ්‍රිජ් එකක් ඕන වෙනවා. ඕන වෙනවද නැද්ද? ඕන වෙනවා නේද? ඒතර ෆ්‍රිජ් එකකුත් ව්‍යාපාරේ ගන්න ඕනද නැද්ද? ගන්න ඕනේ. හැබැයි ෆ්‍රිජ් එක ගන්න මොකටද? මිනිස්සුන්ට විකුණන්නද? අයිස්ක්‍රීම් දාලා තියන්න. ෆ්‍රිජ් එක ගන්නේ අපි අයිස්ක්‍රීම් දාලා තියනකොට ෆ්‍රිජ් එකට විකුණන්න නෙවෙයි. පැහැදිලිද? හරි. එතකොට අපි අයිස්ක්‍රීම් වලට අදාළ දේවල් ගත්තේ විකුණන්නේ. ඒක අපි ළඟ තියාගන්නේ නැහැ. ගෙනාවා ගබඩාවේ තියාගත්ත පාරිභෝගිකයම විකුණලා දැම්ම ප්‍රශ්නේ දෙන්නේ ඉවරයි. නමුත් ෆ්‍රිජ් එක ගත්තේ ව්‍යාපාරේ පාවිච්චි කරන්න. නැතුව ව්‍යාපාරේ ෆ්‍රිජ් එකට විකුණන්න නෙවෙයි. ඒ වුණාද? පැහැදිලිද? දැන් මිනිස්සුන්ට ආවට පස්සේ වාඩි වෙලා කන්න මේස මුඩු ඕන. නේද? මේස මුඩු ගන්න මොකටද? මේ විකුණන්නද ගත්තේ නෑ. මේස මුඩු ගත්තේ මොකද? ව්‍යාපාරේ වැඩ කරන ටික කරගෙන යන්නේ. පැහැදිලිද? තේරුණාද? එහෙනම් අපි භාණ්ඩ ගන්නකොට ව්‍යාපාරයේ දේවල් ගන්නකොට ප්‍රධාන අරමුණු දෙකක් යටතේ දේවල් ගන්නවා. ප්‍රධාන අරමුණු දෙකක් යටතේ. එකක් තමයි මොකද්ද? මොන අරමුණද? විකිණීමේ අරමුණ. හරිනේ? මේවා ගත්ත විකුණන්න. දෙවෙනි එක මේවා ගත්තේ මොකද? ව්‍යාපාරය පාවිච්චි කරන ව්‍යාපාරයේ ප්‍රයෝජනයට. එහෙනම් මේ ණයට වෙන ගනුදෙනු ප්‍රධාන කොටස් දෙකකට අපි වර්ග කරනවා. එකක් කියනවා නැවත විකිණීමේ අරමුණ සහිතව. මොකද? නැවත විකිණීමේ අරමුණ සහිතව. දෙවැනි එක තමයි ව්‍යාපාරයේ ප්‍රයෝජනයට. දෙවැනි එක මොකද? ව්‍යාපාරයේ ප්‍රයෝජනයට. හරි. එතකොට නැවත විකිණීමේ අරමුණෙන් අපි අයිස්ක්‍රීම් ගන්නවා, දේවල් ගන්නවා, ඒවා අයිස්ක්‍රීම් විකුණනවා. හරිනේ? නැවත විකිණීමේ අරමුණෙන් අයිස්ක්‍රීම් ගත්තේ විකුණන්න. එතකොට ඒවා ගත්තා, ඒවා වික්කා. අයිස්ක්‍රීම් ගත්තා, අයිස්ක්‍රීම් වික්කා. පළතුරු ගත්තා, පළතුරු වික්කා. එතකොට ඒවා ගත්තේ නැවත විකිණීමේ අරමුණෙන් ඒවා අරගෙන ඒවා විකුණනවා. එහෙනම් නැවත විකිණීමේ අරමුණෙන් ණයට ගන්න දේවල් කියනවා
නැවත විකිණීමේ අරමුණෙන් ණයට විකුණන දේවල් තියෙනවා. පැහැදිලිද? හරි අපිට විකුණු නෙවෙයි අපිට විකුණු මුදල් ලැබීම අපිට ගෙවීම කියලා කියන අපිට ගැනුම් කරගෙන මුදල් ගෙවීම. මේ ණයට අයද ගනුදෙනු කතා කරන්නේ. පැහැදිලිද? හරි. එතකොට ඒකට අමතරව ෆ්‍රිජ් ගන්න. සල්ලි දීලා ගත්තොත් මුදල් ගෙවීම. ණයට ගත්තොත් අන්න බලපානවා අරමුණු මොකටද ගත්තේ? විකුණන්නද ගත්තේ පාවිච්චි කරන්නද ගත්තේ? එතකොට ෆ්‍රිජ් ගත්තේ මොකටද? පාවිච්චි කරන්න. මේස කුඩු ගත්තේ මොකටද? පාවිච්චි කරන්න. තේරුණාද? එතකොට ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න ව්‍යාපාරික හැමතිස්සෙම වෙන්නේ මොකක්ද? ෆ්‍රිජ් ගන්න එකද මේස කුඩු ගන්න එකද? නැත්නම් අයිස්ක්‍රීම් පළතුරු ගන්න එකද? හැමතිස්සෙම වෙන්නේ මොකක්ද? අයිස්ක්‍රීම් පළතුරු ගන්න එක. ඒ කියන්නේ මේක තමයි ව්‍යාපාරික වැඩගත්ම කොටස නැත්නම් නිතර නිතර සිද්ධ වෙන්නේ. මේක ෆ්‍රිජ් එක එක්ක අවුරුදු 4කට 5කට වතාවක් ගන්න. මේස කුඩු අවුරුදු 3-4කට 10කට වතාවක් ගෙදර හිටන් කල්පනා කරලා බලන්න. ඒතර ඒව ගන්නේ අවුරුදු ගානකට වතාවක්. 1යි 2යි ගන්න. නමුත් මේවා නිතර නිතර සිද්ධ වෙනවා. පැහැදිලිද? හරි. ඒ නිසා ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ණයට ගත්තොත් මේ ණයට විතරයි හරි ණයට ගත්තොත් ඒවා මෙතනට අයිති වෙන්නේ නේව වෙනම තැනකට තමයි අයිති වෙන්නේ. එහෙනම් ගැනීම ගැනුම් සහ විකුණුම්. ගැනුම් විකුණුම් කියලා කියන දේ අපිට ඒකට ව්‍යාපාරයේ ප්‍රයෝජනයට මොනවත්කම්? ජංගම නොවන වත්කම්. නේද? අපි ගන්නේ ජංගම නොවනවත්කම් වෙන්නේ. ජංගම නොවනවත්කම් අත්පත් කර ගැනීම විකිණීම. ෆ්‍රිජ් එක අරගත්ත ණයට සමහරට අවුරුදු 5ක් විතර පාවිච්චි කරලා විකුණලා දානවා. තේරුණාද? හරි. ඔන්න ඔය විදිහට තමයි ව්‍යාපාරයේ ගනුදෙනු සිද්ධීන් වර්ග වෙන්නේ. තව ගනුදෙනු ඊට පස්සේ මේවට අදාළ නොවන ගනුදෙනු ටික තමයි වෙනත් කියලා කතා කරන්නේ. තව ඒවා ඇති. ඕගොල්ලෝ දැන් කතා කරලා තියෙන්නේ ඔච්චරයි. තවත් දේවල් අපි කතා කරා. අඩවන්න එහෙම කතා කරා. ලැබියුතු බිල්පත් තව තියෙනවා. අපි කතා කරමු හිමීට කතා කරමු එකින් එක. හරිද? හරි. මම මේ chart එක පැහැදිලි කරන එක තමයි කරන්න හදන්නේ. ව්‍යාපාරයේ ගනුදෙනු සිද්ධීන් වාර්තා කරන්න සහ වර්ග කරන්න කොහොමද කියන එක පැහැදිලි කිව්වොත් මම මේ කරගෙන යන්නේ. හරි. එතකොට නැවත විකිණීමේ අරමුණෙන් බාණ්ඩ ණයට ගත්තොත් මුදලට ගත්තොත් නම් ගෙවීම් ජර්නලේ තියෙන සල්ලි යන හින්දා ණයට ගත්තොත් ලියන්න පොතක් අපි ලෑස්ති කරනවා. ඒ පොතට කියනවා ගැනුම් ජර්නලය කියලා. ඒකට මූලික පොතක් හදනවා. ඒකට කියන මොකක්ද කියලාද? ගැනුම් ජර්නලය කියලා. පැහැදිලිද? හරි. එතකොට ඒ අයිස්ක්‍රීම් ණයට වික්කොත් නැවත විකිණීමේ අරමුණෙන් ණයට වික්කොත් පොතක් හදනවා. ඒකට කියනවා විකුණුම් ජර්නලය කියලා. මොකක්ද කියන්නේ? විකුණුම් ජර්නලය. තේරුණාද? හරි. ඊට පස්සේ දැන් ව්‍යාපාරයේ ප්‍රොජෙක්ට් එක ගත්තොත් කොහෙද ලියන්නේ? වික්කොත් කොහෙද ලියන්නේ? ෂෙයා බෝල් නැහැ කොහෙද සිද්ධ වෙන්නේ? දැන් ෂෙයා වෙන්නේ අවුරුද්දකට එකපාරයි. බෝල් නැහැ හැමතිස්සෙම වෙන්නේ නැහැ. ෆ්‍රිජ් ගන්න එක නිතර නිතර සිද්ධ වෙන්නේ නැහැ. ෆ්‍රිජ් විකුණන එක, කුඩු මේස විකුණන එක නිතර නිතර සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට ඒවට ලියන්න කොහෙද අපි ඒ ටික ලියන්නේ? හරි. දැන් මම මේක චුට්ටක් පැහැදිලි කරන්න ගියොත් කියන්නේ ඔයගොල්ලෝ O level කාලේට යන්නේ. O level කාලේ ඔයගොල්ලන්ට ගණන් වලට තිබ්බ පොඩු රූල් පොත. තිබුණානේ? හරි. ඊට පස්සේ විද්‍යාවට තිබුණා තව ටිකක් ලොකු පොතක්. සිංහලට තිබුණා තවත් ටිකක් ලොකු පොතක්. ඉතිහාසයට ටිකක් තියෙන්නේ නැති. හැබැයි ඔය බුද්ධ ධර්ම, සෞඛ්‍ය, ඉංග්‍රීසි ඔය වගේ දේවල් වලට තියෙන්නේ නැත්තේ බොහොම පොඩි පොඩි පොත්. සමහර පොත්වල තියෙන්නේ නැති. ඒක හැම විෂයම ඉස්සරහා තියෙන්නේ සෞඛ්‍ය. පිටිපස්සේ තියෙනවා බුද්ධ ධර්ම. මැද්දේ තියෙනවා තව විද්‍යාව කැලලක් තියෙනවා. තව කොයි හරි තැනක තව මොකක් හරි එකක් තියෙනවා. ඒක කලවම් පොතක්. පැහැදිලිද? හරි. ඒ වගේ තමයි මේක මුදල් ලැබීම් ලියන්නේ. මුදල් ලැබීම් ජර්නලේ. ව්‍යාපාරික සිද්ධිවල සල්ලි මේව ඔක්කොම ටික ලියන්නේ ලැබීම් නිකන් ගණිතය ලියන්නේ ගණන් පොතේ විතරයි. අන්න ඒවා ලියන්නේ නැහැ වෙන කොහෙවත්. විද්‍යාව ලියන්නේ විද්‍යාව පොතේ විතරයි. වෙන මොකුත් විෂයක් ලියන්නේ නැහැ. ඉතිහාසය ලියන්නේ ඉතිහාසය පොතේ විතරයි. වෙන මොකුත් විෂයක් ලියන්නේ නැහැ. වසම ටීචර් කෙනෙක් හිටියොත් එයාගේ විෂය ලියන්නේ එයාගේ පොතේ විතරයි වෙන කොහෙවත් කියන්නේ නැහැ. හැබැයි එහෙම නැති මොන හරි එකක් තිබුණොත් එහෙම අර ඕඩ බබුලක් ලියන්න පුළුවන් පොතකුත් අපි බෑග් එකේ හැමතිස්සෙම තියෙනවා. පැහැදිලිද? හරි. ඒ වගේ පොත් ටිකක් තමයි මේ දැන් අපිට තියෙන්නේ. සල්ලි වලින් එන ගනුදෙනු ලියන්නේ කොහේද? ලැබීම් මුදල් ජර්නලේ. සල්ලි වලින් යන ගනුදෙනු ලියන්නේ මුදල් ගෙවීම් ජර්නලේ. ඒවා ලියන්නේ එක විතරයි. සල්ලි වලින් යන ඒවා විතරයි මේක ලියන්නේ. ණයට වෙනවන අරමුණ බලපානවා. නැවත විකිණීමේ අරමුණින්ද අපි මේක ගත්තේ. ඔව්. ඔව් නම් ගැනුම් ජර්නලය. ඒක වික්කනම් විකුණුම් ජර්නලයේ ණයට.
පැහැදිලිද? හැබැයි ව්‍යාපාරික ප්‍රොජෙක්ට් එකක් නම් ඊම මේ පොතේ ලියන්නේ නෑ. ඒවට වෙන පොතක් ඕන. හැබැයි ඒවා නිතර නිතර සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා ඒ පොත මෙන්න මේවා නිතර නිතර සිද්ධ වෙන්නේ නැති නිසා ඒවා ලියන පොතට අපි කියනවා පොදු ජර්නලය කියලා. මොකක්ද කියලා කියන්නේ? පොදු ජර්නලය කියලා. පැහැදිලිද? හරි. හොඳයි. දැන් ඕලට ඕලල් කාලේ මම හිතන්නේ ඕලල් මොස්ටර් කොටේ මේවා ටිකක් අහුවෙන්නේ නැති. හැබැයි ඕලල් මොස්ටර් තිබුණ නැති ගනුදෙනු දෙකක් අපිට හම්බ වෙනවා ඒ ලෙවල් වලදී. එකක් තමයි මේ ණයට විකුණපු භාණ්ඩ අපේ පාරිභෝගිකයන් විසින් සමහර වෙලාවට මේක හරියන්නේ නැහැ මේක එපා කියලා හරවලා එවන්න පුළුවන්. ඒ නිසා මේ ණයට විකුණුම් එක්ක බලපාන බද්ධ වෙන ගනුදෙනුවක් තියෙනවා. අපි ඒකට කියනවා ආපසු එවුම් කියලා. මොකක්ද කියලාද කියන්නේ? ආපසු එවුම්. ආපසු එවුම් කියන්නේ ණයට විකුණුවා මොනකට විකුණුවෝද? ණයට විකුණුවෝ හරවලා එව්වොත් එතකොට ඩයිඩොට් හම්බ වෙනවනේ. හරි. එහෙනම් ඒක ලියන්න පොතක් අපි හදනවා. ඒකට කියනවා ආපසු එවුම් ජර්නලය කියලා. ඒ වගේම අපි සමහර වෙලාවට සැපයුම් කරුවෙන් ගත්ත ටික අපි සැපයුම් කරුට හරවලා යවන්න පුළුවන්. එහෙනම් අපි ගත්තේ ඒවා සමහර වෙලාවට හරවලා යවන්න පුළුවන්. ඒකට කියනවා ආපසු යවුම් කියලා. එහෙනම් ඒක ලියන්න පොතක් හදනවා. ඒකට කියනවා ආපසු යවුම් ජර්නලය කියලා. පැහැදිලිද? හරිද? හරි. හොඳයි. දැන් මම මෙන්න මේක චුට්ටක් අහන්න. ව්‍යාපාරයක මුදල් ගෙවීම කියන කොටස ළමයි අපි ප්‍රධාන කොටස් දෙකකට කඩනවා. එකක් තමයි ප්‍රධාන මුදල් ගෙවීම. අනිත් එක සුළු මුදල් ගෙවීම කියලා. හරි. පැහැදිලිද? ප්‍රධාන මුදල් ගෙවීම කියලා කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධානම කටයුතු වලට. මේ භාණ්ඩ ගන්න සල්ලි දීලා ගන්නවා නම් ලයිට් බිල් වතුර බිල් ගෙවන්න එනවා නම් ව්‍යාපාරේ හැමදාම වෙන දේවල් වලට ලොකු ගණන් වලින් යනවා. නිකන් බැංකුවක් හිටන් පාරිභෝගිකයන්ට සල්ලි ඉල්ලුවා පාටිවලට සල්ලි දෙන්න ඕන ලයිට් බිල් ගෙවන්න ඕන සේවක පඩි අඩි ගෙවන්න ඕන. ඔය අතරතුර ප්‍රධාන සල්ලි ගොඩාක් යනවා. සුළු මුදල් ගෙවීම කියලා කියන්නේ අර බැංකුවේ වැඩ කරන කට්ටියට හවසට තේ එකක් දෙනවා. හරිද? ඉතින් හවසට තේ එකක් දුන්නාම ඒගොල්ලන්ට තේ ගන්න, කිරි පිටි ගන්න, තේ කොළ ගන්න ඒවට සල්ලි ඕන. පැහැදිලිද? අන්න එතකොට ව්‍යාපාරයට ඕන වෙනවා පොඩි වියදම් ටිකකුත් තියෙන ව්‍යාපාරය ඇතුළේ සිද්ධ වෙන half sheet කොළ ඕන, ඇල්පෙනිටි ඕන වගේ පොඩි දේවල් ටිකකුත් සිද්ධ වෙනවා. අන්න ඒවට කියනවා සුළු මුදල් ගෙවීම කියලා. එතකොට මුදල් ගනුදෙනු ප්‍රධාන කොටස් දෙකකට හදන මුදල් ගෙවීම, ප්‍රධාන මුදල් ගෙවීම සහ සුළු මුදල් ගෙවීම කියලා. ප්‍රධාන මුදල් ගෙවීම අපි ලියනවා මුදල් ගෙවීම ජර්නලය කියන එකේ. සුළු මුදල් ගෙවීම ලියනවා සුළු මුදල් ගෙවීම ජර්නලය කියන එකේ. හරිද? හරි. දැන් මේ මුකුත් ඔයගොල්ලෝ දන්නේ නැති බව මම දන්නවා. මේ වයිට් නම් ටික විතරයි මම මේ කියලා දුන්නේ. හරිද? හරි. ඒක නම් ටික විතර පාඩම් කරගෙන නම් ටික මතක තියාගන්න chart එක ගහගන්න. එතන ව්‍යාපාරික සිද්ධ වෙන සියලුම ගණන් වාසිද්ධි ප්‍රධාන කොටස් තුනකට අපි කරන්න පුළුවන්. මුදලට, ණයට සහ වෙන. මුදලට වෙන ඒවා කොටස් දෙකයි. එකක් සල්ලි එනවා, අනිත් එක සල්ලි යනවා. සල්ලි යන එක ප්‍රධාන කොටස් දෙකකට කඩනවා. අපි කැමති නැහැ නේ කවුරු සල්ලි දෙන්නනේ. අපි කැමති සල්ලි හම්බෙනවා නන්නේ නේ. හරි? හරි. එතකොට ප්‍රධාන මුදල් ගෙවීම සහ ඒව නවත්තන්නම් බෑ. සුළු මුදල් ගෙවීම කියලා. ණයට වෙන එක තමයි අලුතෙන් ඉගෙන ගත්තේ ප්‍රධාන කොටස් දෙකකට කඩනවා කියලා. හැබැයි ණයට ගෙනුම් විකුණුම් නෙමෙයි. ඒක ඉතාම වැදගත්. මොකටද අපි ගන්නෙ? අන්න ඒක. නැවත විකිණීමේ අරමුණ සහිතව ගන්නවා අයිස්ක්‍රීම්. ඒ නැවත විකිණීමේ අරමුණ ගන්නවා අයිස්ක්‍රීම් ටික අපි ණයට විකුණනවා. අන්න ඒ දෙකට දෙකක් හම්බ වෙනවා. හැබැයි ඒ දෙකත් එක බද්ධ වෙන ගනුදෙනු දෙකක් කියනවා. එකක් ආපසු යවුම් අපි ගන්න ඒවා හරවලා යවන්න පුළුවන්. අනිත් එක ආපසු යවුම් විකුණුවා හරවලා එවන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට ණයට වෙන තව ගනුදෙනු ටිකක් වෙනවා. හැබැයි ඒවා හැමදාම නිතර සිද්ධ වෙන්නේ නැහැ. ඒවා විතර ව්‍යාපාරයේ ප්‍රයෝජනයට සහ වෙනත් ගනුදෙනු අතිවිශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ගනුදෙනු ටිකට අමතරව සිද්ධ වෙන හැම ගනුදෙනුවක්ම වෙනත් ගනුදෙනුවක්. එහෙනම් මේ ඔක්කොම ලියන්නේ කොහෙද? පොදු ජර්නලයේ කියන පොතේ. මේක නිකන් ගණිතය, මේක නිකන් විද්‍යාව, මේක නිකන් ඉතිහාසය, මේක අර මාසම ටීචර්ගේ, මේක නිකන් සමාජ නේද? ඉංග්‍රීසි වගේ අර නිකන් කලවක් පොත වගේ. පැහැදිලිද? හරි. එතකොට දැන් අපි කරන වැඩේ තමයි මේ එකින් එකට මූලික පොත කතා කරගෙන යනවා. ඒකට දාලා ආවේනික වෙච්ච ගනුදෙනුත් එක්ක. පැහැදිලිද? හරි. එතකොට හැමතිස්සෙම පළවෙනි දැන් අපි කරන්න හදන්නේ වාර්තා කිරීම සහ වර්ග කිරීම. මේ
වාර්තා කරනවා මේ වර්ග කර කර තමයි මේක වාර්තා කරගෙන යන්නේ පොත. පැහැදිලිද? හැබැයි අර පළවෙනි පියවර රැස් කිරීම මේ ගනුදෙනු හා සිද්ධි කීයද කියලා රැස් කරගන්නේ කොහොමද? සල්ලි ආවනම් කොහොමද කීයද කියලා කියන්නේ? මොකද මූලා මේ කීයද කියලා ලියවිල්ල මොකක්ද? එහෙනම් මේ ගනුදෙනු හා සිද්ධි වලට අදාළව රැස් කරගන්න මේ ගනුදෙනු හා සිද්ධි මොනා කරගන්නද? කීයද කියලා රැස් කරගන්න. නැත්නම් මොකක්ද අපි මෙතන කිව්වේ? හඳුනා ගැනීම හා මැනීමට මැනීමට අදාළව ඕගොල්ලෝ අර ලයිට් බිල වතුර බිල වගේ හඳුනා ගන්න පානින්න ඕන දේවල් වලට කියනවා දැන් මෙච්චර කල් කිව්වේ ලයිට් බිල් වතුර බිල් කියලා දැන් එහෙම කියන්නේ නැහැ. ඒවට කියනවා මූලාශ්‍ර ලේඛන කියලා. සාක්ෂි මූලාශ්‍ර ලේඛන කියලා. ඒක දැක්කම තමයි දැනන්නේ මෙච්චරයි කියලා. හරි. ඕගොල්ලෝ සමහර පද කීපයක් කියනවා මූලික ලියවිලි. එහෙම නැත්නම් ප්‍රභව ලියවිලි කියලා. හරි. පැහැදිලිද? නිසා අපි පස්සේ ලයිට් බිල් වතුර බිල් කියලා කියන්නේ නැහැ. එහෙනම් මේ එක් එක් ගනුදෙනුවට අදාළ මූලාශ්‍ර ලේඛන වෙන වෙනම තියෙනවා. එහෙනම් ඒක තමයි දැන් මම කියන්න හදන්නේ. ඒවා අපි එකින් එක අර මූලික පොත කතා කරනකොට ඒව මොනවද කියලා කතා කරමු. හරි. හරි. මම ඒක මෙතනම ලියාගෙන යන්නම්. මුදල් ලැබීමට අදාළ මූලාශ්‍ර ලේඛනය. නැත්නම් මේ ලැබීම් ජීවනයේ ගනුදෙනුවක් කියන්න අදාළ මූලාශ්‍ර ලේඛනය තමයි ලද්දුපත. මොකද? ලද්දුපත. මුදල් ගෙවීමට අදාළ මූලාශ්‍ර ලේඛනය තමයි ගෙවීම් වවුචරය. මොකද? ගෙවීම් වවුචරය. සුළු මුදල් ගෙවීම වලට අදාළව සුළු මුදල් ගෙවීම් වවුචරය. ගැනුම් ජලයට අදාළ එක තමයි ගැනුම් මම මේ පැත්තේ ලියන්නම් ඉන්වොයිසිය. විකුණුම් ජලයට අදාළ එක තමයි විකුණුම් ඉන්වොයිසිය. ආපසු යවුම් ජලයට අදාළ එක තමයි හරපත. ආපසු එවුමකට අදාළ එක බැරපත. පොදු ජර්නලට අදාළ එක ජර්නල් වවුචරය. හරිද? හරි. එතන ඔය තමයි වට දාන මූලාශ්‍ර ලියවිලි ටික. එතන ඔයයි තමයි ගනුදෙනුව රැස් කිරීම කියන පළවෙනි වැඩේ අපි හඳුනගන්නේ. නැත්නම් ගනුදෙනුව මොකද්ද සහ කීයද කියලා හඳුනගන්න මෙන්න මේ මූලාශ්‍ර ලේඛන වලින්. පැහැදිලිද? එතන ඒවට ආවෙනික වෙච්ච මූලාශ්‍ර ලේඛන අපිට වෙන වෙනම තියෙනවා. එතකොට මේ ගනුදෙනුව වෙන වෙනම වර්ග කිරීමේ හැකියාවක් දැන් අපිට තියෙන්න ඕන. දැන් ඔයගොල්ලෝ ඒකට පොඩි අභ්‍යාසයකුත් ගෙදරදී කරන්න. පැහැදිලිද? හරි. එහෙනම් දැන් ඔන්න ඔය ටික chart එකකට දාගන්න පොඩි chart එකක් මම දීලා තියෙනවා. තුන පිටුවේ ගනුදෙනු ටිකක් වෙන වෙනම මූලාශ්‍ර ලේඛන ලියන්න කියලා දීලා තියෙනවා. මූලික පොත් ටික දීලා තියෙනවා. දැන් මූලාශ්‍ර ලේඛන ටික මම කිව්වා. යට chart එකෙත් වගුවේ තියෙන මූලාශ්‍ර ලේඛන ටික. එහෙනම් මේ පොඩි කොටුවේ මම හිතන්නේ ඊට මදි වෙයිද දන්නේ නැහැ. ඊට මදි නම් ලොකු කොලයක් අරගෙන වෙනම ওই chart එක ගහගන්න. chart එක ගහගෙන ඔන්න ඔය ටික ලියා ගන්න. හරි. එතකොට කළු පාණෙන් ලියලා තියෙන ගනුදෙනු වාසිද්ධීන් ටික නිල් පෑන් ඉල්ලුවේ මූලික පොත් ටික නැත්නම් උපයෝගී පොත් ටික මේ රතු පාටින් මෙන්න මේක හැර රතු පාටින් ඉල්ලුවේ මූලාශ්‍ර ලේඛන ටික. ඒකත් ඒගොල්ලෝ පැහැදිලිව හදා ගන්න. ඊට පස්සේ හැබැයි අපිට තියෙනවා ලැබීම් මුදල් ලැබීම් ජර්නලය නැත්නම් මුදල් ලැබීම් පොත. ඒතර අපි ඒක හදනකොට ඒකට දාලා ගනුදෙනු ටික මෙන්න වෙනම කතා කරමු. හරි. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ මේ ටික හදාගත්තාට පස්සේ නෝට් එක හදාගත්තාට පස්සේ මේ ටික පොඩ්ඩක් කියව ගන්න. මුදල් ලැබීම් පොත සහ ඒකට දාලා ආකෘතිය බලා ගන්න. මුදල් ගෙවීම් පොත ඒකට දාලා ආකෘතිය බලා ගන්න. ගණන් වලට දාලා ආකෘතිය විතර බලා ගන්න. වෙන මොකුත් හිතන්න යන්නේ කොයි වට්ටාම ගොරවි මේවා ඕනේ නැහැ දැම්ම. ඇසුළු මුදල් පොත ආකෘතිය ඊළඟ ගැනුම් ජර්නලයේ ආකෘතියක් තියෙනවා. හරි. මේ වැටේව හිතන්න යන්න එපා. වැට සහිත ඒවා නෙමෙයි වැට රහිත ඒවා. ආපසු යොම් ජර්නලයේ ආකෘතිය ආපසු යොම් ඒවයි ආකෘතියක් තියෙනවා. නිකන් ගණන් ටිකක් තියෙනවා. නිකන් කියව ගන්න. අපි ඊළඟ එකේදී ගණන් ටික හදන්න පටන් ගන්නවා. ඒ නිසා මූලික වශයෙන් අර කලින් වීඩියෝ එකේ වගේ විදිහට සටහන් ටික හදා ගන්න ඕරුවට ඊට පස්සේ මේක හොඳට ගනුදෙනු වාසිද්ධීන් වර්ග කරලා හදා ගන්න. පැහැදිලිද? ඊට පස්සේ ඔයාගේ නෝට් එකේ වාර හදලා මට ඒක සමහරවල් කට්ටිය එව්වා. ඒකේ වැරදි අඩුපාඩුකම් තියෙනවා නම් ඒවත් හදා ගන්න. අපි කතා කරමු කොහොමද ඒක වෙන්නේ. පැහැදිලිද? ඒතර ගණන් හදන ගොඩක් කරලා භාවිත කරන්නේ Zoom එක හරහා තමයි ගණන් හදන්න සිද්ධ වෙන්නේ. ඒතර ඒක මම වෙන දවසට කලින් දවසේ කියන්නම්.
මෙන්න එහෙමයි සිද්ධ වෙන්නේ කියලා. හරි? හරි. එහෙනම් ප්‍රශ්නයක් දෙකක් තිබ්බොත් WhatsApp එකේ මැසේජ් එකක් හරි දාන්න, normal හරි group එකට හරි ඕන විදිහකට දාන්න, නැත්නම් කෝල් එකක් දීලා අහන්න. වැඩේ කරන් යමු ගන්න හිමීට. හරි? අපිට වෙන කරන්න දෙයක් නෑ. අපි හිමීට මේ විදිහට පොඩ්ඩක් අනුගත වෙලා වැඩි කරගමු. ප්‍රශ්නයක් අහුවොත් තිබ්බොත් ඉතින් ක්ලාස් පටන් ගන්න කාලේ අපි විසඳගමු. එහෙම නැත්නම් ෆෝන් එකේ විසඳ ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ෆෝන් එකේ විසඳගමු. හරි? හරි. එහෙනම් ජය වේවා හොඳට වැඩි කරගන්න.